record වෙනවා. මේගොල්ලන් පොඩ්ඩක් මෙයා වෙන්නේ මාවට. Good morning. Then session එක mental well-being and relaxation techniques. Comment session outcomes. At the end of the session, you should be able to define mental well-being. Practice imagery technique. Practice abdominal breathing technique. And practice Tai Chi exercises. Practice activity meditation. Practice stretching exercise. So, volunteer. Audio na exam देना हमसे तो यार हम करा ले ये नहीं है ठीक है मैं तो उधर बना देना उधर ये जन स्टूडेंट्स का तो तुम पूरा बांट लेना देवलांग मामा कनेक्टेड नहीं थे सर नेशनल इंस्टीट्यूट ऑफ हेल्थ साइंस जाते के सब के जाते हैं इतना ट्रेनिंग प्रोग्राम सर दिए काले हम दाम उदेगा देवलांग के मेंटल ट्रेनिंग ये तरला तमाई बटन तो मेंटल वेलबीइंग केला अदहस करना पर मानसिक स्वास्थ्य अभी सौख्य आपका देखने उदाहरण और सौख्य क्या ओ सौख्य क्या लोग बोले पहले किसी ने भावना करना परिपूर्ण कायिक मानसिक सामाजिक सोता करना है लोग सौख्य संविधान ने दिला देना हर तरह इधर संकाय तो कर लाती ना आध्यात्मिक सोता तो मतलब आपके जाति का सौख्य जाते हैं तो करा चित्त वेग सोता तो वड़ा वेलबीइंग वाला कंपोनेंट्स पहा मैं कहा करना ये कंपोनेंट्स पहा तमाम मेंटल वेलबीइंग फिजिकल वेलबीइंग सोशल वेलबीइंग स्पिरिचुअल वेलबीइंग एंड इमोशनल वेलबीइंग ते मेवा अट्टगा समारेवा कम आगे था मच स्पिरिचुअल वेलबीइंग हुई मेंटल वेलबीइंग हुई इमोशनल वेलबीइंग हुई कम आगे बच्चे के तरह तर मेंटल वेलबीइंग के ना दे अपने मानसिक स्वास्थ्य वगैरह कथा करना मानसिक स्वास्थ्य वगैरह अदास करना मत दो मानसिक स्वास्थ्य सौख्य की कथा करना ये ना लोगों अर्थ तक भी मत दे रहे गोटा फल अर्थ तक भी मत a state of well-being in which the individual realizes his or her own abilities can cope with the normal stresses of life. Stress can work productively and fruitfully and is able to make a contribution to his or her community. मैं WHO दे रहा था ना mental well-being वाला अर्थ तक भी तो वड़ा तमाम
අංගයේ තියෙන ශක්්‍යතාවය මොකක්ද කියලා අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. එක අංගයක් ඇටියෙ. අපට කරන්න පුළුවන් මොනවාද බැරි මොනවාද? ඊගාවට ජීවිතයේ තියෙන සාමාන්‍ය ආතතීන් වලට ඒවට හොඳට මුහුණ දෙන්න පුළුවන් වෙනවා. කෝප් කරන්න පුළුවන් වෙනවා. ඒ සාමාන්‍ය ආතතීන් කිව්වේ මොනවාද? කිව්වන් මොනවාද? රැකියාව එකපාර නැති වෙනවා. ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය නම් ලේසියෙන් නෙමෙයි. වෙන රටවල නම් ඒක වෙයි. ප්‍රයිවට් සෙක්ටර් එකේ වෙනවා. ඊගාවට ළඟම ඥාතියෙක් නියන්න පුළුවන්. ඒක නෝමල් ස්ට්‍රෙස් එක. ඊගාවට අපි විභාගයක් කරලා ෆේල් වෙන්න පුළුවන්. ඒක ස්ට්‍රෙස් එකක් වෙනවා. විභාගයට පිටු වෙනකොට ස්ට්‍රෙස් එකක් වෙනවා මේ කාලේ ළමයි. එතකොට මේවා නෝමල් ස්ට්‍රෙස්. ඒවා අපිට දරා ගන්න පුළුවන්. එතකොට අපි කියනවානේ අඩන්න පුළුවන්. කොච්චර කාලයක්ද අඩන්න පුළුවන්? සතිය. අඩාඩ ඉන්න පුළුවන් සතිය. ඊට පස්සේ සාමාන්‍ය විදිහට වැඩ කරන්න ඕනේ. ඊගාවට අපිට can work productively and fruitfully. අපිට බලදායි ලෙස කටයුතු කරන්න පුළුවන් වෙනවා. මානසික සුවතාව මේ ඔක්කොම අංග ටික කියන්නේ. And is able to make a contribution to his or her community. ප්‍රජාවට යම් කිසි දෙයක් දෙන්න පුළුවන්. මේක ලොකු මේ අර්ථදැක්වීමක් දීලා තියෙන්නේ මේක ගැනත් හිතන්න. හැබැයි අපි සරලව කියනවා අපි සෞඛ්‍ය ක්ෂේත්‍රය හැටි. අවුරුද්දේ මම හොඳ මානසික සුවතාවයෙන් ඉන්නවා කියලා කියන්නේ කොයි වගේද? හොඳ මානසික සුවතාවයෙන් ඉන්නවා කියන්නේ එකක් තමයි සතුටනේ. සතුටෙන් ඉන්නවා. දැන් ඔයාලා සතුටින්ද? සතුටෙන්ද? මේ ලංකාවේ ඉන්න අයට අපි පළවෙනි කාරණේ ඉන්න රට ගැන මේ වෙලාවේ සතුට වෙන්න ඕනේ. දැන් රටවල තියෙන කොරෝනා තත්ත්වය COVID-19 තත්ත්වය බලවම ලංකාව සාපේක්ෂව ඉතාමත් හොඳයි. එතකොට ඒක ගැන සතුට වෙන්න ඕනේ. පළවෙනි මේ ලංකාවේ මේ වෙලාවේ ඉන්න ඊගාවට සතුට වෙන්න ඕන තරම් දේවල් තියෙනවා. අපේ රැකියාව සුරක්ෂිතයි. අපි අපේ බොස්ට ගැහුවේ නැත්නම් අපිට අහුවෙන ලෝකවරකමක් කරේ නැත්නම් අපේ රැකියාව කරගෙන යන්න පුළුවන්. වැඩි වැඩ කරන්නේ නැහැ කියන ප්‍රශ්නකුත් නැහැ. නේද? වැඩ කරත් රන් වෙනවා නම් අන්න ඒකට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒකට ඒක ගැන ජොබ් සිකියුරිටි ගැන අපිට සතුට වෙන්න පුළුවන්. ඊගාට මේ වගේ දවුලෝ නර්සිං බිස්නස් නැහැ. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අපිට අනිත්‍යයට යම්කිසි දෙයක් දීලා සතුට වෙන්න පුළුවන්. ඒක මුදානම් කරලා අමතරව රෝගීන්ව සුවපත් කරනකොට සතුට වෙන්න පුළුවන්. අපි මොනු කරුවන් හැටියට ගුරුවරුන් හැටියට අපේ ශිෂ්‍යයන්ට යම්කිසි දෙයක් දීලා අපි සතුට වෙනවා. ඒකට සතුට වෙන්න ඕන තරම් දේවල් තියෙනවා. සතුට කියන්නේ බලන්න මේ සරල මානසික සුවතාවයෙන් ඉන්නවා කියන්නේ අපිට සතුටෙන් ඉන්නවා කියන්නේ. මේ ප්‍රශ්නෙට උත්තරය හොයනකොට අපිට මෙන්න මේ කරුණු අපු වෙලා තියෙනවා. එකක් තමයි mental toughness කියන්නේ. මේක වැඩි කියන්නේ. මොකද මානසික සුවතාවයෙන් ඉන්නවා කියන්නේ මානසික දැඩි බව. toughness training කියලා අපි දැන් ක්‍රීඩා මනෝවිද්‍යාවේදී මේක පුහුණු කරනවා. toughness training. මේක හමුදාවේ පුහුණුවේ මොකද? ඒවයිද toughness training කියන එක තියෙනවා. mental toughness කියන දේ එක අංගයක් හැටියට සලකනවා මානසික සුවතාව. tough වෙනවා. එතකොට අපි යම්කිසි ඉලක්කයකට යනවා නම් ඊට ගැටලු වෙනකොට ප්‍රශ්න එනකොට නෑ මම මගේ ඉලක්කයට යනවා. ඒ අර එන ගැටලු පැත්තකට විසඳලා දාන හරි විසඳලා හරි අපි අපේ මේ ඉලක්කයට යනවා. toughness. ජීවිතේ ජය ගන්න මේ toughness කියන එක හරියට වැදගත්. toughness training. ඊගාවට concentration power. මේක ඉතාමත් වැදගත් මේ අධ්‍යාපනයේ දෙනයි. ගොඩාක් අයට තියෙන ප්‍රශ්න මොකක්ද? වැඩිහිටි අධ්‍යාපනය. අධ්‍යාපනවල මොකක්ද? concentration. අවධානය කරන්න බැහැ කියන්නේ. අවධානය යොමු කරගෙන ඉන්න බැහැ. ඒක එක අංගයක් හැටියට සලකනවා mental well-being. ඊගාවට මෙහෙමද? මතකය. දැන් ගොඩාක් අය කියනවා මතක නැහැ. පාඩම් කරනවා මතක නැහැ. මේ මතකය කියන්නේ ඊගාවට එක්සෑම්ස් වලට යනවා නම් recall power කියනවා.
මරණය. හොඳ මතකයක් තියෙනවනම් හොඳ රිකෝල් පවර් එකක් තියෙනවනම් ස්මරණ ශක්තිය අපි කියනවා යාගේ මානසික සුවතාව ඒ අංශයෙන් හොඳයි. ඊගාට අර ඉස්සර කියපුවේ අපි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩිපුරම සලකන්නේ කොයිතරම් සතුටෙන් ඉන්නවද? හැපිනස්. ඕගොල්ලෝ හිතනවා ඕගොල්ලෝ සතුටෙන් ඉන්නවද කියලා. එහෙම හිතනවා. හිතන්න. අපි කියන්නේ හිතන්නේ. දැන් මම නම් හොඳටම සතුටින් ඉන්නේ. ඒ සතුටින්. මම ගන්න රැකියාව ගැන සතුටු. මම කොහෙද? රාගම මෙඩිකල් ෆැකල්ටියට ගිය සතිය ආවා. ඒතකොට එතන ඉන්න මේ මගේ ඉගෙන නිලධාරීන් ප්‍රොෆෙසර් ඒ ඔක්කොම හොඳයි. ඔක්කොම ඉන්න අය හොඳයි. මම එතෙන්ට එන්න ලැබුණා එක සතුටු. සතියයි. ඊට කලින් හිටපු තැන ගැන සතුටු. එතන මම කරන්න පුළුවන් උපරිම දේ කරයි කියලා සතුටු. හැබැයි ඊට වැඩිය වෙනස් නෙමෙයි. එතන ඉන්න අනිත් සහෝදර නිලධාරීන් පිළිබඳව මම සතුටුයි. ඊට අමතරව මට පහලින් ඉන්න අපේ අනිත් ටීම් එක ගැන ඒගොල්ලෝ පුදුම හොඳයි. ජාන් ක්‍රවුඩ් එකක් ඉන්නේ හරිම හොඳයි. ඒගොල්ලන් ගැන මම සතුටුයි. ඊට අමතරව මට ලැබිලා තියෙන හැමදේම ගැන සතුටුයි. නොලැබුණු දේ ගැන නෙවෙයි. නොලැබුණු දේවල් වල තරම් නැති ඒ උනාට ලැබිලා තියෙන දේවල් උනාටත් වැඩි ඇති. ඒ ගැන සතුටු වෙන්න සතුටු. ඔයගොල්ලන්ටත් එහෙම. ලෝකේ තියෙන හොඳම වෘත්තියක් තමයි ඔයගොල්ලෝ කරන්නේ. මොකක්ද? නර්සින් කියන්නේ. ලෝකෙ වැඩිම ඉල්ලුමක් තියෙන මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩිම ඉල්ලුමක්. ඊගාවට නර්සින් දැන් මේ කාලේ කොරෝනා ඒ කන්ඩිෂන් එක නිසා තවත් ඉල්ලුම වැඩි. ඒක ගැන සතුටුයි. ඊගාවට කොහොමද අපි මේ මානසික සුවතාව මනින්නේ? මේවයි මොනවාද මිනුම් දඩ? දැන් අපි නිකන් මානසික සුවතාව කියලා කියනකොට මේවයි මිනුම් දඩ තියෙන්නේ. මොනවාද ඔයගොල්ලෝ දන්න විදිහට ඔය සතුටයි ගාවට කන්සන්ට්‍රේෂන් පවර් මේවා මනින්න ආදි කාලේ ඉඳලා භාවිතා කරලා මොනවාද? මොනවාද ඔයගොල්ලෝ සතුට මනින්න එන්න මේවා ධ්‍යාන අහලා තියෙනවා ධ්‍යාන කියන්නේ ධම්පාසංගය තර කඩපාඩම් කරලා කියනවා මොනවාද ධ්‍යාන මොනවාද ප්‍රථම ධ්‍යාන ද්විතිය ධ්‍යාන තෘතිය ධ්‍යාන චතුර්ථ ධ්‍යාන ඊට මොනවාද කියලා කඩපාඩම් කරලා කියනවා තියෙනවා සත්‍ය කියනවා විතක්ක විචාර මොනවාද බලන්නේ විතක්ක විචාර නීති සුඛ ඒකාග්‍රතාව සහිත තමයි නීති තියෙනවා සුඛ තියෙනවා දැන් මේ ඊටාමත්ම සරල මානසික පුහුණු ක්‍රමයකින් මේ ධ්‍යාන දවස් වලට එන්න පුළුවන්. දැන් අපේ බොහෝමින් කරන අය පාසල් ළමයි වයස අවුරුදු 5 ළමයට වයස අවුරුදු 7 ළමයට පුළුවන් ධ්‍යාන මට්ටමට එන්න. එතකොට ඒගොල්ලන් තියෙන ඒගොල්ලන්ට තියෙන හොඳ මොකක්ද? ඒකෙන් තියෙන වාස් උඩ සතුටෙන් කන්සන්ට්‍රේෂන් පවර් වැඩි. ඊගාවට ඒකට විභාග පාස් වෙන්න හරිම ලේසියි. පෞරුෂය හොඳට දියුණු වෙනවා. කවුරු හරි යාළුවෙක් වුණා නරක දේවල් වලට එන්න කියනවනම් නෑ මම එන්නේ නැහැ කියලා කියන්නේ ආත්ම අභිමානයක් පෞරුෂයක් තියෙනවා. ඒක හරිම වැදගත්. මේ කාලේ ලොකුම ප්‍රශ්නයක් නේ. මොකක්ද? ඩ්‍රග්ස්. එතකොට මේවට කවුරු හරි යාළුවෝ එන්න කියනවනම් ඒගොල්ලන්ට පුළුවන් කියන්න නෑ මම එන්නේ නැහැ කියලා. එතකොට ප්‍රශ්නේ මොකක්ද ඒගොල්ලන් කියන්නේ? එතකොට තනි වෙනවා. තනි වීම කිසිම ප්‍රශ්නයක් නෑ මේ ධ්‍යාන මට්ටම් වලට යනවනම් මානසික පුහුණුවෙන් සතුට ලැබෙනවා නම් අර ඩ්‍රග්ස් අරගෙන ලබන සතුට වැඩි ලොකු සතුටක් ඒකෙදි ලැබෙනවා. හැබැයි ශරීරයට හානියක් නෑ. ඒක කියන එක පැහැදිලි. ඒතර පුහුණු වෙන්න තියෙන දවසට වෙනාඩි 5. සල්ලි ගියක් යනවා. ගියක්වත් යන්නේ අපේ පුහුණුවේ වලදී EHN සහාය ඊගාවට ටියුටර්
BHMS ලා ටියුටර්ස් ලා වෙන ට්‍රේන් කරනකොට පබ්ලික් හෙල්ත් ටියුටර්ස් ලා වෙන ඒ වගේම අනිත් අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ස්කූල්ස් වල ඉන්න ආචාර්යවරුන්ට ඒගොල්ලන්ට අපේ කොහොමද තියෙනවා ඒ කොහොමද ඉන්නවලදී මාස 6 කොහොමද වෙන්නේ ඩිප්ලෝමා ඉන් এডুকেෂන් සයන්ස් ඒකදී මාස 6 පුරාම අපි හැමදාම උදේට මානසික පුහුණුවේ යෙදෙනවා. ඊට අමතරව ඒගොල්ලොත් ඇවිල්ලා මේ පුහුණුවෙන් කරන්නේ. ඒතර මානසික පුහුණුව පිළිබඳව ඉතාමත් හොඳ පුහුණු කිරීම. හොඳ පුහුණු කරුවන් වෙලා තමයි ඒගොල්ලන් ඒ ප්‍රෝග්‍රෑම්ස් වලින් එළියට එන්නේ. So how to achieve mental well-being? මානසික සුවතාව අපි ලබා ගන්න කොහොමද? ඔයගොල්ලෝ දන්නවද කොහොමද? සරල මානසික පුහුණු ක්‍රම භාවනා ක්‍රම. මේවා වලින් අපිට පුළුවන් මේ mental well-being ලබා ගන්න. ඒ තමයි පහසු. ඊටතර තව ක්‍රම තියෙනවා. Through mental training. By practicing meditation. Through mental nutrition. මානසික පෝෂණ ද්‍රව්‍ය අඟට දා ගන්න. ඇතුළට දා ගන්න. මොනවාද මානසික පෝෂණ ද්‍රව්‍ය? හොඳ ගතිගුණ. අම්මලා ළඟ තියෙන මොනවාද හොඳ ගතිගුණ? ආදරය. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා මොනවාද? සතර බ්‍රහ්ම විහරණ. What will happen during meditation? මානසික පුහුණුව සඳහා භාවනා කරනකොට එහෙම නැත්නම් ඕනෑම concentration technique එකක් භාවිතා කරනකොට අපේ 5 hindrances පංච නීවරණ will be suppressed. මේවා මේ regardless of the religion. ආගමකට අදාළ නැහැ. ඕනම කෙනෙක් පුහුණු වෙනකොට මේවා ඒ කාලය තුලදී යටපත් වෙනවා. මොනවාද පංච නීවරණ කියන්නේ? Pachanda, Dhamada, Dhinane, Uttachi, Kruta, Vidhiti. Sensual desires, ill will, obduracy and of mind and mental factors, restlessness and worry, doubt. ये කාලය තුලදී මේවා යටපත් කරලා තියෙනවා. මානසික පුහුණු ක්‍රමයක අපි යෙදෙනවා. Regardless of the religion. ආගමකට අදාළ නැහැ. ආගම මොකක් වුණත් පුහුණුවදී ආගම අදාළ නැහැ. You will live in the present moment. ඕගොල්ලන් මේ වර්තමාන මොහොතේදී දැන් මානසික ගැටලු වෙන ලෙඩ රෝග වෙන ප්‍රධානම හේතු දෙකක් මොකක්ද? එකක් අපි අතීතයට ගිහිල්ලා ඒකන අතීතයේදී වෙච්ච දෙයක් ගැන මොකද කරන්නේ? පසුතැවෙමින් ඉන්න දුක් වෙමින් ඉන්න. එහෙම නැත්නම් වෙන්න යන දෙයක් ගැන ස්ට්‍රෙස් වෙනවා. ආතතියට පත් වෙලා ඉන්නවා. එතකොට උන දෙයක් ගැන අපි හිතමින් ඉන්නකොට මොකද්ද වෙන්නේ? දුක් වෙමින් ඉන්නකොට ડિප්‍රෙෂන් වෙනවා. විෂාද. වෙන්න යන දෙයක් ගැන ඇන්ක්ෂස් වෙනකොට මොකද වෙන්නේ? ඇන්සයිටි. කාංසාව හැදෙනවා. ඒතර අපි මානසික පුහුණුවේ යෙදෙනකොට අපි වර්තමාන මොහොතේදී ඉන්නවා. ඒතර වර්තමාන මොහොතේදී ඉන්නකොට සතුටින් ඉන්න පුළුවන්. පැහැදිලිද? What is the gold standard of mental well-being? මානසික සුවතාවේ රත්තරන් මිනුම් දඬ. මොකක්ද? අපි ඔය මෙඩිසින් කරනකොට අධ්‍යාපනය කරනකොට රත්තරන් මිනුම් දඬ වෙන්නේ. gold standard. මොනවාද මානසික සුවතාවේ රත්තරන් මිනුම් දඬ? හරි ඉතලම කිව්වෝ. Should be able to stay as long as one lies in both there. එක. හතරවෙනි ධ්‍යානයේ කැමති ආකාරයක් තමන්ට ඉන්න පුළුවන් නම් ඒක ඉහළම මට්ටමක් කියන මානසික සුවතාවය දක්වනවා. ඒතර මේකට රෝල් මොඩල්ස් දීලා තියෙනවා. මේ කාලේ අධ්‍යාපනයේදී ගොඩාක් කතා කරනවා රෝල් මොඩලින්. පරමාදර්ශී චරිත. දැන් ඔයගොල්ලෝ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න සිස්ටර්ස්ලා, ටියුටර්ස්ලා, පේෂන්ට්ලා මේ ඔක්කොම නර්සින් ඔෆිසර්ස්ලා කවුරු වෙනවද? සෞඛ්‍ය පිළිබඳව පරමාදර්ශී චරිත වෙන්න. ඒතර අපි අධ්‍යාපනයේදී මේක ගොඩක්
කතා කරනවා. එතකොට අපි අනුකරණය කරනවා මේ ප්‍රජාව. ඊට අමතරව තමන්ගේ ටීම් එකේ අනිත් අය. ඒ රෝල් මොඩල්ස් හතරක් දීලා දෙනවා බුදුහාමුදුරුවෝ කාටද? මේ ගිහි අය. එක්කෙනෙක් චිත්ත ග්ලෝබල්. අහලා තියෙනවා. අනිත් එක්කෙනා අත්තක ආලවක කුමාරය. කාන්තාවන් වැඩි පිළිගන්නේ. කාන්තාවන්ට දේවල් දෙනවා දෙන්නෙක් කවුද? උජ්ජුත්තරා සහ වේලුකණ්ඨකී නන්දම. අහලා තියෙනවා. උජ්ජුත්තරා යා 16 වගේ වෙන්න කිව්වේ නේ. එයාගේ මානසික මට්ටම ගැන කියන්නේ. මේ හරිම වැදගත්. මේ හතර දෙනා තමයි බුදු පියාණන් වහන්සේ දීලා දෙන්නේ. ගිහිගෙවි ඉන්න කැමති අයට පරමාදර්ශී චරිත හැටියට සලකනවා. ඔයගොල්ලන් බැලුවොත් දැන් සංයුත්ත නිකායේ දීලා දෙනවා අංගුත්තර නිකායේ දීලා දෙනවා. මේක කියලා එතකොට ඒගොල්ලන්ගේ මට්ටම මොකද්ද? ඒගොල්ලන්ට කැමති තාක් කාලයක් ප්‍රථම ධානයේ ඉන්න පුළුවන් කැමති තාක් කාලයක්, ද්විතිය ධානයේ ඉන්න පුළුවන් කැමති තාක් කාලයක්, තෘතිය ධානයේ ඉන්න පුළුවන් කැමති තාක් කාලයක්, චතුර්ථ ධානයේ ඉන්න. ඒක අමතරව ඒගොල්ලන් පළවෙනි සංයෝජන පහම තුරු කරපුවා. ඒ කියන්නේ අධ්‍යාත්මික සෝදාවේ ඉහළම ඉහළට යන්න පුළුවන් ඉහළම මට්ටමට ගිහලා. ඒ හරිය වැදගත්. අර කනතුරු දෙනකොට ඒ දෙන්න ඥාතීතය මිතුරුකම බලලා නෙවෙයි ඒගොල්ලන්ගේ ගුණතාවය ඒගොල්ලන්ගේ තියෙන achievements බලලා තමයි බුදු පියාණන් වහන්සේ දීලා තියෙන්නේ. එතකොට මේ බුදු පියාණන් වහන්සේ දක්වනවා එක අම්මා කෙනෙක් එක පුතෙක් ඉන්නවා. විශේෂයි එක අම්මට එක පුතකුල තියෙන විශේෂයි. එතකොට එයා ගිහිගෙවි ඉන්න කැමති නම් එයාට පෙන්වන්න තියෙනවා කාවද? චිත්ත ගෝපති සහ අත්තකාලවක කුමාරය. හතර දෙනා දෙන්නම අර හතරවෙනි ධානයේ ජනිත ආකාරයක් ඉන්න පුළුවන් සංයෝජන පහ දුරු කරලා දෙන නැවත කාම ලෝකෙට එන්නේ නැහැ. ඊගාවට එක අම්මා කෙනෙකුට එකම දුවයි. හැබැයි ඒ දුව මහාන වෙන්න කැමති නැහැ. ගිහිගෙ ඉන්න කැමති. එයාට මහාන වෙන්න කියලා නෑ බුදු පියාණන්. කියලා දෙන්නේ මොකක්ද? පෙන්නන්න බුද්ධුත්තරා සහ වේලුකණ්ඨකී නන්දම. ඒගොල්ලන් මොනවා වුණායද? අර කිය විදිහට පළවෙනි සංයෝජන පහම දුරු කරලා ඒ නිසා නැවත කාම ලෝකෙට එන්නේ නැහැ. ඒ වගේම හතරවෙනි ධානයේ කැමති තාක් කාලයක් ඉන්න පුළුවන්. මානසික සුවතාව මානසික මට්ටම ඉතාමත්ම ඉහළයි. පැහැදිලිද? ඒත් අපි කියන්නේ මානසික සුවතාවේ අපේ ට්‍රේනිස්ලාට අපි හැමදාම කියන්නේ ප්‍රජාවටත් කියන්නේ අඩුම වශයෙන් ප්‍රථම ධානයේ ලබා ගන්න. මේ සරල පුහුණු ක්‍රම වලින් පුළුවන්. දැන් අපේ පුහුණු වෙන කරලා දැන් මම දන්න අයම මම පෙන්නන්න. ඒගොල්ලන් මේ සමහර කතෝලික දෙමළ ඒගොල්ලන්ගේ මට්ටම වලට ඇවිල්ලා. ඒකෝට පුහුණු කරවන් ඇටියට ඒගොල්ලන්ගේ අනිත් අයටත් ප්‍රජාවටත් ඒක ලබා දෙන්න. ඒක හරියට වටේ. මේ සරල මානසික පුහුණු ක්‍රමයක් ඉතාමත්ම සරලයි. මේ අය මේ ප්‍රැක්ටිස් කරන්නේ කවුද? PHI ට්‍රේනර්ස් වැඩික්ලෝ. මේ ගොල්ල ගැන කියන්නේ අනිත් අයට වැඩිය. අනිත් හැමෝම කියන්නේ අනිත් අයට වැඩිය මේ ශිෂ්‍ය කණ්ඩායම ඉතාමත්ම වෙනස් එකක්. ඒගොල්ලන් හැමදාම මානසික පුහුණුවේ යෙදෙනවා උදේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න තරම්. ඊට අමතරව මේගොල්ලන්ගේ කෝඩිනේටර් PHI ටේකට විස්තරාග එයා මේ පුහුණුවීම් කරලා ධ්‍යාන මට්ටම් වලට ආපු කෙනෙක්. ඒතර එයාගේ පුහුණුවේ තියෙන වැඩගත්කම තමයි එයාත් එතන ඉන්නවා. ඒ අවුරුදු එකමාරම මේගොල්ලන්ගේ පුහුණුවීම් වලදී ක්ෂේත්‍රයට යන්නේ දවස්වල එයාත් එතන ඉඳලා ඒ පුහුණුවීම් වල දෙන්න. ඒතර එයා රෝල් මොඩල් කෙනෙක් කියලා සලකනවා. අනිත් අය හැමෝම සලකනවා. ඊට අමතරව මේ ළමයි ලොකුම වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. ඒගොල්ලන් මේ ඉතාමත් සරල මානසික පුහුණු ක්‍රමයක් දෙන්නේ මොකද්ද?
diaphragmatic breathing නැත්නම් abdominal breathing කියන මානසික පුහුණු ක්‍රම. දැන් හොඳයි. පටන් ගන්න. ආසෙන් වාඩි වෙන්න. මුළු පතුලම බිම තියාගන්න. පතු ගලවන්න ඕනේ පතුල එහෙමකට බිම තියෙන්න. තුනට යාග මුටුවේ යාග වද්දන්න. ඇස් දෙක පියාගන්න. එක අතක් උදරය මත තියාගන්න. දැන් උදරය මත තියෙන අතේ චලනයට හිත යොමු. අත ඉදිරියට යනකොට ඉදිරියට ගිහලා මානසික සාහිත්‍යවන් කරන්න. අත පිටුපසට යනකොට පසුපසට ගිහලා මානසික සාහිත්‍යවන් කරන්න. මේක පහසුයි. පිටතට ඇතුළට. පිටතට ඇතුළට. දැන් නැත්නම් out in out in. එන මොකුත් හිතන්න එපා. ඒ අතේ චලනයට විතරක් හිත යොමු කරන්න. Then again, that's solid. මොකද ඉන්දගේ ඒක තාමත්ම සරල. මේ සරල නිසා කැමති නැහැ. ඔයගොල්ලන්ගේ අමාත්‍යාල වලට නෑ. මේ ඕනම වෙලාවක අපිට පුළුවන් මේ සරල මානසික පුහුණු ක්‍රමයේ යෙදෙන්න. දැන් අපි කවුරුහරි එනකන් බලන් ඉන්න. අම්මේ. ඉතරයි කරගෙන ඉන්නකොට අපිට පුළුවන් මොකක්ද? සාමාන්‍ය නැහැ කියලා හිතන්න නැතුව මගේ මානසික පුහුණුව යෙදෙන්න. දැන් විභාග වලට යන අය, වයිවා වලට යනකොට නැත්නම් සම්මුඛ පරීක්ෂණ වලට යනකොට අර එළිය පුටුවක් තියලා තියෙනවනේ ඇතුළට යනකොට. ඒකට කියන්නේ ටෙන්ෂන් පුටු. මේ ටෙන්ෂන් පුටුවේ ඉන්නකොට පුළුවන් අපිට
අපේ මානසික මොහොනේ නේද? රිලැක්ස් වෙන. මොකද වෙන්නේ? අපි හොඳටම රිලැක්ස් වෙනකොට අපිට අර ඇතුළට ගිහිල්ලා අපේ 100%ක්ම දෙන්න පුළුවන්. ඒකට කියන්නේ zone එකට යනවා. ඒක හරිම maximum performance state. අපි ගොඩාක් හදිසි වුණොත් එහෙම කලබල වුණොත් අපිට අපේ උපරිමය දෙන්නට විභාගයට ගියාම නැත්නම් වෛභවයකට ගියාම දේශනයකට ගියාම එහෙම දෙයක් වෙනවා. එතකොට මේ සරල පුහුණු ක්‍රමය අපිට දෙන්න පුළුවන් වාහනේ එලවන්න නැති වෙලා ඩ්‍රයිව් කරන්නේ නැතුව යන වෙලාවක නම් වාහනේට පුළුවන් අපිට මේ මානසික පුහුණුව දෙන්න. හරිම සරල. මේකට කියන්නේ abdominal breathing මේක ඇත්තට හරිම විදිහට කරනවා නම් ආන්සර්ලා තමයි කරන්නේ. ඒකට අපි වාඩි වෙන කොටත් ඒකට හම් වෙන නිසා මේ විදිහට කරනවා. මේ පුහුණුවේද ඔයාලට මේ අනිත් ඊ타ත්ම ඵලදායි පුහුණු ක්‍රම තමයි color meditation. මේක හදනවලු blue color meditation. මේක කරන්න පුහුණු වෙන අයත් blue color meditation. මේක මොකක්ද තියෙන ආසි? ඔබතුමා හදනවා. කොච්චර කාලෙද? මොකක්ද නුන ප්‍රතිඵල ලැබුණ? මේ color meditation මේක තාන්තිකයෙන් ඉඳලා මානසික පුහුණු ක්‍රමයක් විදිහට ආපු එක මොකද්ද නීල කසින භාවනාව. අමුතු 5000කටත් වැඩිය 60 කාලෙන් ගන්න මේ පුහුණුව දීලා තියෙනවා. මේක පුහුණු වෙනකොට ඉතාමත් ඉක්මනින් ධ්‍යාන මට්ටම් වලට යනවා. අපි මංගල ධ්‍යාන මට්ටම් වලට ආපු අය ඉන්නවා කියලා. ඒක ගොඩක් අය මේ නීල කසින භාවනාවෙන් තමයි ධ්‍යාන මට්ටම් වලට ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට රිකෝල් පවර් එක. ස්මරණ ශක්තිය ගොඩක් අයගේ ඉතාමත්ම දියුණු වැඩි දියුණු. ඒත් අවුරුදු 20කට කලින් අවුරුදු 10කට කලින් බලපු පොතක පිටු බලන්න පුළුවන් ඒ තරමට මරණ ශක්තිය රිකෝල් පවර් එකක් සමහරවිට ලැබෙනවා. මේ කසින භාවනාව නැත්නම් පිටරට අය කොහොමද කාල මෙඩිටේෂන් කියලා කරන්නේ. කසින කියන්නේ කාල මෙඩිටේෂන්. ඒක කැමති නම් නිල් පාට ගන්න පුළුවන් නිල් පාට තමයි වැඩිපුරම භාවිතා කරන්නේ. එහෙම නැත්නම් කහ පාට නීල දීක නැත්නම් රතු පාට එහෙම නැත්නම් සුදු පාට ගන්නවා නම් ඒක බෑග්ග්‍රවුන්ඩ් එක තද පාටක් වෙන්න අසුබි පැහැදිලි. එතකොට මේකදි කරන්නේ දැන් පුතේ දීලා තියෙන අඟල් 10ක නිෂ්කාම්ය තියෙන මේ තටියක් හදා ගන්නවා නිල් පාට සර්කියුලර් ප්ලේට්. එතකොට ඒක විත්තිය ගහලා අඩි 5ක් හරි ටිකක් එහාට වෙන්න ඉඳලා ඒක මැද දිහා බලාගෙන ඉන්න. හරිම සරලයි. මේ මැද දිහා බලාගෙන මේක නම් මැද දිහා බලාගෙන මොකද කරන්නේ? නේල් කියලා මෙනෙහි කරනවා. ඉංග්‍රීසියෙන් මොනවා බ්ලූ. වෙන මොකොත් දන්නේ නැහැ ඒක මැද දිහා බලාගෙන නේල් කියලා මෙනෙහි කරනවා. විනාඩි 5යි මම කියන්නේ. මොකද පාඩම් කරන ළමයිට විනාඩි 5ක් මේකට ඒකට කිසි ප්‍රශ්නයක් නැහැ. විනාඩි 5ක් උදේට විනාඩි 5ක් රැට. නැත්නම් දවසට එකපාර ප්‍රශ්නයක්. ටික දවසක් මේක දිහා බලාගෙන නෙල් කියලා මෙහෙ කරලා ඊගාව දවසේදී කරන්නේ ඇස් දෙක පියාගෙන උත්සාහයක් දානවා මේ නිර්රෝම චිත්ත රූපය මවා. તો නිර්රෝම චිත්ත රූපය මවා ගන්න බැරි වුණා ආපස්සට ඒක මැද දිහා බලන්න. එතකොට ටික දවසක් පුහුණු වෙනකොට ටික දවසකින් පුළුවන් වෙනවා මේ නිර්රෝම දිහා බලන්න නැතුව තමන්ගේ චිත්ත රූපය නිර්මාණ චිත්ත රූපය මවා ගන්න කැමති වෙලාව. එතකොට ඒක දිහා බලාගෙන ඊට පස්සේ චිත්ත රූපය මවාගෙන ඒක දිහා බලාගෙන ඉන්නවා නිර්ණය කියලා කැමති නම් මෙනෙහි කරනවා. ටික දවසක් කරනකොට මොකද වෙන්නේ මේ නිල් පාට රවුම අපිට ගොඩාක් ප්‍රභාස්වර වගේ දැනෙනවා. ඒක නිල් පාට නිකන් එහෙම නෙමෙයි. ඒක කියන්නේ ඉලුමිනේටඩ් ලයිට්. ප්‍රභාස්වරව දැනෙන්න ගන්න. සමහරට නිර්වාණ නැතුව වෙන දෙයක් වෙන්න පුළුවන් ප්‍රභාස්වර. එතකොට අපිට හිතට ලොකු සතුටක් එනවා, කයට සුඛයක් එනවා. හරියට හිතට
ප්‍රීතියක් වෙනවා. ඒ කියන්නේ ප්‍රීතිය. කායට සුඛයක් වෙනවා අර අවුවේ ඉඳලා AC කාමරයට ආවම වෙන සුඛයදී. ශරීරය දැනෙන සැප. අන්න ඒ වගේ සුඛයක් මේ අර ප්‍රභාස්වර පේන්න ගන්නකොට අපේ මේ චිත්ත රූපය අපිට දැනෙනවා. එතකොට ඒ අර ප්‍රභාස්වර පේන්න ගන්න ඒක දිහා බලාගෙන තමයි. ඒකම ලොකුම සැහැල්ලුවක් ඇඟට දැනෙනවා. හිතටත් දැනෙනවා. මේක තමයි ප්‍රථම ධ්‍යාන මට්ටම. තාමත්ම සරලයි. විභාග පාස් වෙන්න ඕනේ නැහැ. වයස අවුරුදු 5 ළමයටත් ප්‍රැක්ටිස් කරා නම් මේ නිවි මේක ලෝකල මෙඩිටේෂන් හරි කලර් මෙඩිටේෂන් වලින් ධ්‍යාන මට්ටම් වලට යනවා. ඒ ශරීරයට දැනෙන සුඛය ශරීරයට හානියක් නැහැ. පැහැදිලිද? ලංකාවේ මෙඩිකල් ෆැකල්ටි කොළඹ මෙඩිකල් ෆැකල්ටි වැඩිම ගෝල්ඩ් මෙඩල් ගානක් ගත්ත එක්කෙනා හතරවෙනි ධ්‍යානයට ආපු එක. මේ වෙලාවේ කැනඩාවල කන්සල්ටන්ට් සයිකියාට්‍රිස්ට්. එයා දන්නවා යාට ලෙඩක් නෙමෙයි මේ තියෙන්නේ මොකද්ද? ධ්‍යාන මට්ටම එයා ආර්ය ධ්‍යාන ලැබුව එක්කෙනෙක්. මේ හතරවෙනි ධ්‍යානෙ ලැබුව එක්කෙනෙක්. පැහැදිලිද? එහෙම ධ්‍යාන මට්ටම් වල ආපහු ගොඩක් අය ඉන්නවා. ඒක ගොඩක් සතුටින් ඉන්නවා. කිසිම වෙලාවක ඒගොල්ලන් ඔය මත්පැන් සහ මත්ද්‍රව්‍ය වලට යන්නේ නැහැ. පුදුම පෞරුෂයක් තියෙන්නේ. ඒගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. කවුරු නැති වුණත් මොකද්ද? උත්තරීතර උදේකලාව කියන්නේ. අනේ මේ ඉන්න ඒක තවත් හොඳයි. හරි? තමන්ට ධ්‍යාන මට්ටමෙන් සහ තමන්ගේ වැඩ කටයුතු කරමින් අනිත් අයට උදව් කරමින් ඉන්න පුළුවන්. දවස පුරා. මේ ටෙක්නික් එක මොකද්ද? නීල කසින භාවනාව. ඉතින් මේක තව ගොඩාක් තියෙනවා එක ක්‍රමවේද තව දියුණු වෙන්න. ඒවා ගැන ඔයගොල්ලෝ අධ්‍යයනය කරන්න. ඉතාමත් සරල විදිහට මේකෙන් පුළුවන් ධ්‍යාන මට්ටම් වලට යන්න. ප්‍රැක්ටිස් කරන්න විනාඩි 2-3. මේ දිනවලුමේ මැද දිහා බලාගෙන ඉන්න. ආසයෙන් වාඩිලා වෙන මොකද එකක් නැතුව කන්සන්ට්‍රේට් කරන්න ඒක නෑ. මානසික සායකවට කරන්න දේල් සම්බුරු දැන් අස්තක ධ්‍යාන උත්සාහ කරන්න චිත්ත රූපේ මවා ගන්න පුළුවන්. දැනෙනම් ආපහු මැද දිහා බලන්න. හරි. මේක කොහොම වෙනවද? දවසට විනාඩි 5. විනාඩි 5 කොහොමද නාසිකම් කරන්නේ? ඕගොල්ලන් මේක කොහොම වෙලා ඕගොල්ලන් සතුට ලබා ගන්න ඊට අතර ඕගොල්ලන් දරුවන් මේ කියලා දෙන්න. ඕගොල්ලන් විවාහ කරන අය දරුවන්ට කියලා දෙන්න. ඒතර ඒගොල්ලෝ ප්‍රැක්ටිස් කරනකොට ඒගොල්ලන්ගේ වෙනසක්
ඕනට දකින්න පුළුවන්. හැබැයි මේක කරන්න එපයි කියලා කියනවා කාටද? දැන්ට delusions තියෙනවා. hallucinations delusions. දැන්ට මේගොල්ලන්ට පේනවනේ schizophrenia සහ psychotic depression. ඒ අර අනිත් ඔක්කොම කරන්න. දැන් අපි මේව කරන්න කිව්වට මේ ආදන්නකොට කවුරුත් අදන්න උනන්දු වෙන්නේ නැති නිසා වැඩිපුර මම මේ පොතක් ලිව්වා. ඒ පොතේ දැම්මේ මේ රෝ. ඒක අධ්‍යයනය පුළුවන්. ඊළඟ දර්ශන භාවනාව මේ පොත දිහා බලාගෙන වඩ. ඊගාවට මේ Tai Chi exercises. Tai Chi exercises කරන අය සම්පූර්ණ මේ ගාමන සරලයි. මේකෙදි teenager technique, breathing සහ activity meditation කියන කොහොමද එකතු කරලා කරන්නේ අපි ජාතික සෞඛ්‍ය විද්‍යාලයේ කොහොමද ඉන්නවලද Tai Chi exercises කරන. දැන් negative නබන මේවා කරන්න. මේ කරන්නේ lifting water. ඉඳ ගන්න. තමයි ඉස්සරහට පහසෙන් හිට ගන්න කකුල් දෙක ඕගලන් ඉනේ මට්ටමයි. මේ පළලට. ඊගොඩ කකුලේ ඇඟිලි කෙලින්ම directly forward. එකිනෙකට සමාන්තර. මෙහෙම නෙමෙයි කෙලින්. ධනිස්ස ටුක්ටක් නම. මේක stable position. කරාටේ වලදී දැන් හිතන්න අපි බරක් උස්සන. උස්සන්නේ මේ මෙතෙන්ට අරගෙන ඊට පස්සේ මේ බර අත මෙහෙම ගේනවා. බර වට්ටන්න නැතුව පහලට ගේනවා. නිකම් අත ගේනවා නේ බරක් වට්ටන්න නැතුව පහලට. උඩට උස්සනවා බර වට්ටන්න නැතුව පහලට ගේනවා. උඩට උස්සනකොට උස්ම ගන්නවා. පහලට ගේනකොට උස්ම පිටට. මේක ඕනට ඔයගලන් ව්‍යායාම කරනකොට ව්‍යායාම වල අවසානයේදී lifting bottom කියන දේ ඒ Tai Chi exercise එක කොහොමද මේ වගේ සරල පුහුණු ක්‍රම තියෙනවා මේවායේ කොහොමද දැන් මෙතනදී breathing එනවා ඒකට imagery technique කරනවා දැන් මෙතන නැති දෙයක් නේ අපි image කරලා බලන්න ඒක active meditation මේ උස්සනවායි කියන සහ වෙන දේවල් හිතන්නේ නැතුව මේ කරන දේට සම්පූර්ණ මේක මොකදීම ඇක්ටිවිටි මෙඩිටේෂන් එහෙම නැත්නම් ක්‍රියා භාවනා. ඒතර තුනෙන් එකතුවක් තමයි සංකලනය මේ ලිෆ්ටින් Tai Chi exercise එකේ වෙන්නේ. ඊගාට මේ අපේ ගියපාරට උට PHNS තමයි වැඩිපුරම හිටියේ. ඒගොල්ලන්ගේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකේදී අපි කර එක්සර්සයිස් සෙටප් එකක් කරන හැම සමානම එක දිගට ෆොටෝ එක lifting sky pushing floor ඊට කලින් මම මේකේ කලින් තියෙන කොහොමද මේ ව්‍යායාමය මුලින් කරමු lifting sky අත අර විදිහටම අකුල් දෙක තියාගන්න අත මෙහෙම ගේනවා මෙතනදී හිතනවා අහස තල්ලු කරනවා දැන් අහස තල්ලු කරන්න තව ටිකක් තල්ලු කරන ඇඟිලි වලින් තිස්ස ඊට පස්සේ අත මේ විදිහට ගේනවා lifting sky එතනදී visualize කරනවා අපි අහස තල්ලු කරනවා
මේ කොහොමද ඔයගලන්ගේ ව්‍යායාම මාලාවට එකතු කරගන්න පුළුවන්. මේ lifting style. ඊගාට ඔයගලන් ව්‍යායාම කරනකොට stretching කරනවා. මේ stretching හරියට කරනවා නම් ඒ අපිට relaxation එකක් යනවා. එතකොට අපි මේ stretching කරනකොට කොච්චර වෙලා stretch කරන්න ඕනද? අපි දකින ලොකුම ප්‍රශ්න තමයි අපේ ක්‍රීඩකයෝ සහ අනිත් හැමෝම stretching කරනවා කියලා ටක් ගාලා පොඩ්ඩක් ඇදලා තප්පර 2යි තප්පර 3යි අදින එක විතරයි කරන්නේ. පොඩ්ඩක් ඇදලා ඊට පස්සේ නවත්තනවා. එතකොට ඒක හරිය stretch reflex එකක් එන්නේ නැහැ. අඩුම වශයෙන් තප්පර 15ක්වත් ඒ stretch එකේ ඉන්න ඕනේ. ගොඩාක් අයට injuries එන්නේ මොකද? ක්‍රීඩා කරන අයට ඒගොල්ලන්ගේ stretching හරියට කරන්නේ නැති. එතකොට stretching කරන්න වාඩි වෙලා කරන එක ඕනේ අපි stretch එකක් කරමු. stretching exercises ඕගොල්ලන්ගේ ව්‍යායාම මාලාවට එකතු කරගන්න. ඒක ගොඩාක් relax වෙන අවස්ථාවක්. එතකොට අපිට පුළුවන් සරල stretch එකක් ගන්න අපේ පේශි ලකුවේ පේශි අදින්. ඒක ගන්න back major stretch. අතන එහෙම තියලා අන්දක ළඟ අත තියලා පිටිපස්සට අදින්න වැඩමිට වලට. දැන් 15ට ගණන්. වැඩෙනකොට 15ට ගණන්. ඊළඟට latissimus dorsi stretch. අන්දක තියලා උඩට තල්ලු කරනවා. මේක ඇඟිලි වලින් ඉස්සෙන්න උඩට තල්ලු කරනවා. ඒතර අපේ මේ latissimus dorsi muscles හැදෙනකොට 15ට ගන්න. දැන් මේ විදිහට stretching මේ ව්‍යායාම මාලාවක් තියෙනවා. ඒවා ඔක්කොම major muscles වලට ඔයගොල්ලන් stretch කරන්න ඔයගොල්ලන්ගේ ව්‍යායාම. ඒතර අපි මේ මිනිස්සුන්ට කියනවා ව්‍යායාම කරන්න කියලා. ඒතකොට අනිවාර්යෙන් stretching exercises මේ ව්‍යායාම මාලාවට එකතු කරන්න. හැබැයි ඒවා හරියට කරන්න. right one. ඒතර මේ කරන පොරුවේ සියල්ලම අපේ YouTube එකේ තියෙනවා. මගේ නම ගාව රුචිත් ප්‍රියනන්ද. මේ 49ක් තවද තියෙනවා මේ වීඩියෝස්. අපි සෞඛ්‍ය ක්ෂේත්‍රයත් එක්ක කරන ව්‍යායාම කරන ඒවා, භාවනා කරන ඊට අමතරව අධ්‍යාපනය පිළිබඳව ස්පිරිචුවල් වෙල්බීయింగ్ පිළිබඳව කරන වීඩියෝස් ඔයගොල්ලෝ කැමති නම් බලන්න. දැන්ට මේ කියපු දේවල් ගැන ඔයාලට ගැටලු තියෙනවා නම් අහන්න. ඒතර දිනපතා ව්‍යායාම කරන්න. ව්‍යායාම කරනකොට වෙන දේවල් හිතන්න නැතුව ඒකට කන්සන්ට්‍රේට් කරලා කරන්න. එහෙම නැත්නම් ඇවිදින්න. ඇවිදින්න දෙක නැගිටලා ඇවිදින්න. ඉතින් ඇවිදින්න බෑ නම් ගේ ඇතුළේ ඇවිදින්න. විනාඩි 15ක් ඇවිදින්න. ඇවිදිනකොට ඕගොල්ලන් යම්කිසි මේ භාවනා වාක්‍ය මොනවා හරි තියෙනවා නම් ඒවා කියමින් ඇවිදින්න. මම හැමදාම විනාඩි 15ක් අඩු වශයෙන් මේ උදේ නැගිටලා ඇවිදින්න. එළිය නෙවෙයි ගේ ඇතුළේ. කර්මස්ථාන තියෙනවා ආර කර්මස්ථාන ඒවා කියමින් තමයි මම ඇවිත්. ඒතකොට විනාඩි 15ම අධ්‍යාත්මික සුවතාවට මම කටයුතු කරලා තියෙන්නේ. මානසික සුවතාවට කටයුතු කරලා තියෙන්නේ. ඒකම ශාරීරික සුවතාවට ඒ කටයුතු කරලා තියෙන්නේ. ඊළඟට අනිත් දවසක් කර දවසක් අනිත් සම්පූර්ණ ව්‍යායාම මාලාව කරනවා. ඒතකොට අපි ඒවා කරනවා නම් අනිත් අයට වෙන්නන්න පුළුවන්. අපි මේවා කරනවා. අනිත් අය ඒතකොට අපිත් එක්ක එකතු වෙන අය. ඒක තමයි රෝල් මොඩල් කියන්නේ හෙල්ත් ප්‍රොෆෙෂනල් රෝල් මොඩල්. අපි වර්ණ ආදර්ශී චරිත වෙන්න අපි පුහුණු වෙනවා. ඒතකොට අපි පුහුණු වෙන එකට අනිත් අයටත් දෙන්න කියලා කියනවා. පැහැදිලිද? ඒතකොට සෞඛ්‍යයේ අර්ථ දැක්වීම එහෙම තිබුණාට ඒක යථාර්ථයක් කරගන්න නැත්නම් පොළවේ යථාර්ථයක් භූමියේ යථාර්ථයක් කරන්න අපි කටයුතු කරන්න. ඒතර අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට වැඩි අනිත් අය දුන්නොත්. හරි? ඒගොල්ලෝ දිනුනවා වල අපි සතුටු වෙනවා.
ඕගොල්ලන් ළඟට එන හැම අලුතෙන් එන හැම නිලධාරියෙක් ඉතින් බොහොම සඳහන් ශිෂ්‍ය ශිෂ්‍යා බලන්න ඒගොල්ලන්ට පොටෙන්ෂල් එක තියෙනවා. ඒ හැමෝටම තියෙනවා මොකද්ද විභවය. ඒගොල්ලන්ට ඕන හතරවෙනි ධානයට යන්න පුළුවන් ගයි. PhD කරන්න ඕන නම් කරන්න පුළුවන් ගයි. හැබැයි ඒගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලන්ගේ විභවය. පැහැදිලි? ඒතර මම දකිනවා මන් ළඟට එන හැම දරුවෙක්ම ශිෂ්‍යයාවක්ම ඒගොල්ලන්ට මේ ඒගොල්ලන්ට විභවයක් තියෙනවා පොටෙන්ෂල් එකක් තියෙනවා ඉහළම මට්ටමට යන්න. අධ්‍යාත්මික සෝතාය වුණා යන්න පුළුවන්. ඕනනම් මානසික සෝතාය යන්න පුළුවන්. ඕනනම් මේ අධ්‍යාපනයේ ඉහළටම යන්න පුළුවන්. ඒතර ඕගොල්ලන්ගේ දරුවනුත් එහෙම. ඒක උතන මතක තියාගන්න පුහුණු වීම වලට එන සහ අනිත් වෙන හැමෝටම පොටෙන්ෂල් එකක් තියෙනවා අවශ්‍ය නම් මේ මට්ටමට යන්න ඒගොල්ලන් මේ පොටෙන්ෂල් එක අඳුරගෙන නැහැ. ඒක ඕගොල්ලෝ අඳුරගන්න. ඕගොල්ලන්ටත් තියෙනවා. ඒකත් හිතන්න. ඕගොල්ලන්ට ඕන පුළුවන්. හැබැයි කපවීම පුහුණුව තියෙනවා. මේකන ප්‍රශ්න තියෙනවා නිසා මම දැන් කියපු දේවල් ගැන ප්‍රශ්න තියෙනවා. මොකද? මේ ගන්නනේ ඒක මම ප්‍රශ්නයක් අහන දෙනාට දෙන්න. ප්‍රශ්න තියෙනවා. දැන් මම කොහොමද ප්‍රශ්නයක් අහන්න දෙනවද? පොත් දෙකක් තියෙනවා. ධ්‍යාන තා මගපල ලබන මග. ඊගාවට මේක මේ සමට භාවන. කලින් දෙක පොත මේ සරල භාවනා කරන තියෙනවා. නෑ හතරවෙනි ධ්‍යානයට මෙහෙම ආර්ය ධ්‍යාන කියලා තියෙනවා අනාර්ය ධ්‍යාන. ඒතකොට ඔයා අධ්‍යාත්මික සෝතාව ඉදරට යනවා නම් දැන් මේ මොන ක්‍රම කල්පනා දෙක ගන්න කලින්ම ධර්මය අහන්න. මම කියවල මේ මන්ත්‍රවේෂණක් තියෙනවා. නැත්නම් ඔයගොල්ලෝ පිටක අරගන්න. ආගම පිටිපස්සේ යන්න. තමන් ළඟයි පොටෙන්ෂල් එක තියෙනවා. එතකොට තමන් ඒ ධර්මය අහලා පළවෙනි සංවේදන තුන දුරු කරගන්න. ඒකට තියෙන කෙලින්ම මේ ධර්මය අහනකොට ඔයගොල්ලන්ට යම්කිසි අවබෝධයක් වෙනවා දර්ශනයක් වෙනවා. ඒතර පළවෙනි සංවේදන තුන දුරු වෙනවා. හරිද? ශ්‍රීසද්ධර්මයට අහනකොට ඒ මට්ටමට යනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ආර කර්මස්ථාන වඩන්න. එතකොට ඒ ප්‍රථම අධ්‍යයන, ද්විතීයි අධ්‍යයන, තෘතීයි අධ්‍යයන ඒවට යන්න. ඒ අර ක්‍රම වේද තියෙනවා. ඒතර ලොකු දෙයක් නෙමෙයි. ඒකට යන්න ඕනේ කියලා හැම බලාගෙන ටාගට් කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. මේ අවශ්‍ය නම් පුළුවන්. අපි ධර්ම සාකච්ඡාවක් කරනකොට සාමාන්‍යයෙන් පැයක එකමාරක් කරනකොට අපි දෙවෙනි ධ්‍යාන මට්ටමින් තමයි ඒක කරන්නේ. කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. කියලා උනාට පස්සේ තමයි ගෙදර ගියාම තමයි අපි දැනෙන්නේ. පැය තුනක් කරත් ඒ වෙලාවේ දැනෙන්නේ නැහැ. ලොකු සතුටකින් තමයි කරන්නේ. ඊගාට ව්‍යායාම පැය භාගයකට කරනකොට අපි රවුන්ඩ් එකේ කරනකොට දැන් මෙතුමත් එක අපි මේ සහභාගී වුණා. ව්‍යායාම පැය භාගයක කරනකොට ධ්‍යාන මට්ටම් වලින් තමයි කරන්නේ. ඒතකොට hina වෙදී කියන්නේ fully concentrate කරලා කරන්නේ. එතකොට මේ දෙවෙනි ධ්‍යානයෙන් තමයි ඒක කරන්නේ. ඊගාවට මේ අපි රෝහලේ වැඩ කරනකොට අපි පේෂන්ට් ඉස්සරහම ප්‍රෙෂර් බලන්න ගමොත් නේ අපිම දාන්නවා. නැත්නම් පෙටෙන්ඩල්ල වෙන දාන්නේ. ඒගොල්ලෝනේ බලන්න සමහර ආයතන. ඒතර ඒ දානකොටත් මගේ ක්‍රියාභාවනාව කියලා හිතලා මට පටන් ගන්නවා. ඒතර හරි ආසාවෙන් හොස්පිටල් එකේ පේෂන්ට් ආවට මේ ක්ලිනික් වල ආවට කිසිම තරහක් නැහැ. මගේ මානසික පුහුණුවට අවස්ථාව ලැබෙන්න බැරි වෙලා කරනකොට ඒක අමතකද ඒ ප්‍රශ්නයක් සතුටේ කරා. එතකොට මේ නීලකසින ඒවා වඩපු කෙනෙකුට නම් නීලකසින ඒවා වඩනකොට ඒක හරිම සරලව අර ප්‍රභාසර මට්ටමට යනවා. මේ පළවෙනි ධානයේදී ඊට පස්සේ විවිධ දේවල් හිතෙන් නැති වෙනකොට ද්විතීයි ධානය ඒකම ඉන්නකොට විතක්ක ਵਿਚාර නැතුව දීති සුඛ එකක් ගත්තා. ඊට පස්සේ පීතිය නැති වෙනවා සුඛ එකක් ගත්තා. ඊට පස්සේ උපේක්ඛා එකක් ගතා යනකොට අපිට ඒක බුදුපියාණන් වහන්සේ නම් හරි පැහැදිලිව දීලා තියෙනවා. අපි සුදු රෙද්දක් මේ නාල ඇවිල්ලා ඉස්සර ඉදේ නාල ඇවිල්ලා සුදු රෙද්දක් කරවගෙන ඉන්නකොට දැනෙන සුවය තමයි දැනෙන්නේ. ඒකට
ආලෝකයක් සුදු පාට ආලෝකයක් අපි වටේ තියනවා වගේ දැන් ඒ හරිම සරලයි. ඒක වෙන්න ඕනේ කියලා හැම හිතාගෙන කරන්න අවශ්‍යතාවයකුත් නැහැ මම නම් කියන්නේ. සතුටෙන් ඉන්න. දැන් මේ මට්ටම් වලට යනවා නම් මේ මට්ටමෙම දවස පුරා ඉන්න කැමති නම් පුළුවන්. හැබැයි වැඩ කරන්න පුළුවන්. සතුටෙන් හැබැයි වැඩ කරන්න. ඒ පැහැදිලිද කියන්නේ? ඒතර ධ්‍යාන මට්ටම් වලට ආව පිළිබඳව අපි විස්තර තියෙනවා බලන්න. සාකච්ඡාවලදී ඒවා අහන්න. ඊට අමතරව මම කියන්නේ ත්‍රිපිටකයේ එක කොටසක් හරි ගන්න. හොඳම එක තමයි මම නම් කියන්නේ මොකක්ද? සංයුත්ත නිකාය 4. ඔයගොල්ලෝ කියන මෙලදී ගන්න. ඔබයාට දාස්සන. ඒක ඔක්කොම චිත්තෝප දිසා ඔක්කොම දේවල් ඒ විස්තර තියෙනවා. ඒවා කියවන්න. ඒතර කවුරු හරි කියන දේ නෙමෙයි තමන් ඒවා කියවලා තමන් අවබෝධය ලබා ගන්න. ඊගාට මජ්ක්‍ධිම නිකාය 3. ඒක ඉතාමත්ම පැහැදිලිව තියෙනවා. තව ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න අහපු නිසා එයාට ඒක ඉක්මනටම ප්‍රශ්නයක් අහන්න එක. මොකක්ද? එතකොට ආර්ථික වේදනාව විදිහට නෑ ඒක එයා දැන් ඊළඟසෙන මේක වඩනවා නම් එයාට කිසි ප්‍රශ්නයක් නැහැ අපිට බලපෑමක් නැහැ අපි එයාට ජොයින්ට් පේන්ස් තියෙනකොට උනත් මේවා කරන්න පුළුවන් නම් ඒක හරියට වටිනවා ව්‍යායාම මාලාවක් කරන්න පුළුවන් නම් දරුණුවට නැතුව සේෆ් එක්සර්සයිස් ප්‍රෝග්‍රෑම් කියලා තියෙනවා ඒ අපි මද ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා ඕනෑම වයසක අයට කරන්න ඒක කරනකොට පේන් සබ්ස්ටන්සස් එළියට යනවා. ඒතර පේන් එක දැනෙන්නේ නැහැ. තරක ඒවා නෙමෙයි. දැන් එක්සර්සයිස් කරන එක මම දකින්න ගොඩාක් එක්සර්සයිස් කරන්න මේ ඒවා ඉන්ටර්විස්. ඒ අපි අදලා තියෙනවා මේ එක්සර්සයිස් ප්‍රෝග්‍රෑම් එක ඒක YouTube එකේ ඇති බලන්න. ඒක ඉන්ටර්විස් එනවා හොඳටම අඩුයි. කවුරුත් එහෙම එනවා කියලා දකින්න. ඒතර ඒගොල්ලන්ට ඒක කරන්න පුළුවන්. වේදනාව දෙනවා නම් කරන්න එපා. या ඕනම එක්සර්සයිස් එකක් කරනකොට වේදනාවක් එනවා නම් නවත්ත. අඩියෝගේ. දැඩි වේදනාවක් එනවා නම් නවත්තන්න. හැබැයි ඩයෆ්‍රැමැටික් බ්‍රීතින් ඉතාලම සරලයි. මොන වේදනාවක් ආවත් අපිට කරන්න පුළුවන්. පැහැදිලිද? උදාහරණයක් මේක අපේ ප්‍රශ්න කරනවා. යාගේ ප්‍රශ්න අහන්න. ඔව්. නෑ ඒ ආතතිය නේ අපිට ටාගට් එකට යනකොට අපිට තේරෙනවා ඊට පරිබාහිර වෙන ගැටලු නැත්නම් වැඩගත් නැති දේවල් ඔලුවට වැඩි ගන්න නැතුව අපේ ටාගට් එකට යන එකයි රෆ්නස් බ්‍රේන්. ඒක මේ ආතතියක් නෑ. අපේ ටාගට් එකට යන්න අපි ඒක කරගෙන යනවා. ඒකෝට අදාළ නැති දේවල් කියනවා. දැන් උදාහරණයක් ගන්නවා මම ඕලෙවල් කරන්න යනකොට මට ගන්නවා යාළුවෙක් අන්නරේ යමුයි. ඒතර මම මේ දවසට පැය 8ක් පාඩම් කරනවා කියලා පාඩම් කරමින් ඉන්නේ. ඒතර මම මානසික දැඩිභාවය නිසා මම මොකද කරන්නේ? එයා එනකොට මම ගන්නවා මෙයා දැන් ඊයත් ගන්න ගම මම කියන්නේ මට එනකොට නෑ මම යන්නේ නැහැ කියලා කියනවා. එන්නේ නැහැ කියනවා. ඔය තරහින් කියන්නේ. එයාට කියනවා මම එන්නේ නැහැ මට මෙන්න මේ විදිහට වැඩ කරන්න තියෙනවා. සෝරි. තරහ නැහැ. ස්ට්‍රෙස් එකකුත් නැහැ. පැහැදිලිද? එහෙනම් ඒතකොට අපි දැන් අපිට ගොඩාක් මේ අපේ ඉලක්ක වලට යනකොට ඊට පරිබාහිර දේවල් වෙනවා. දැන් කතා කරද්දී දැන් දේශපාලනේ කතා කරගෙන ඉන්නවා නම් මේක වැඩක් තියනවද? වැඩක් නැහැ. පැහැදිලිද? ඒ කියෝගිය වෙනවා බය දෙකක් කියෝගිය වෙන්නේ නැති වැඩක් නැහැ ප්‍රතිඵලයක්. ඒතකොට ඒ වගේ තැන්වලින් අපිට ඉවත් වෙන්න මානසික දැඩිභාවයක් තියෙනවා. ඒ පැහැදිලිද? නැතුව මේ ස්ට්‍රෙස් වෙලා නගරන්නේ නැහැ නෙමෙයි. අපි අර ටාගට් එකට යනවා. දැන් අපේ ටාගට් එක මේකයි කියලා අරගෙන යනවා. ටාගට් එක ගියන් පස්සේ සතුටු වෙනවා. ඊට අමතරව දවස ගානේ සතුටු වෙනවා. මම දැන් පොතක් ලියනවා ඔය පොත් ලියනකොට අපි ඒ කොහොම ඉක්මනට කරනවා. පිටු දෙකක් ලියලා සතුටු. මම අද හොඳ දෙයක් කරා. හැබැයි වෙන දේවල් පරිබාහිර දේවල් අරගෙන එන්න ගියාම ඒවට යන්නේ නැහැ. දැන් අපි ඉස්සර මේ කරා මේ මගේ ටාගට් එකට යන්න නම් මේක මේ වෙලාවේ කරොත් එහෙම පරිබාහිර දෙයක්. එහෙනම් ඒක රෆ්නස් ට්‍රේනින් තුලින් තමයි ඒක එන්නේ. පස්සේ මේක කියන වචනනේ
අනිත් දේවල් වලට යන්නේ නැතුව තමන්ගේ ඉලක්කය සඳහා යන්න. මේක ළමයිට හරිම වැදගත් මේ කාලේ බලන්න. උතම ළමයිට උතම පවුල ළමයි සතපය කපාගෙන ඉන්නවා මොනවාද ඩ්‍රග් ඇඩික්ට්ස්. වැඩක් නැහැ. ඉතින් ඒගොල්ලන්ට අපුණා නම් ඒගොල්ලන්ට කියන්න තමයි යාළුවන්ට දැන් මම ඉන්නේ නැහැ. මොකද නරක? පවුල් පිටින්ම නාස්ති වෙලා යනවා. ඒක. හරිද? මොකක්ද? අපේ රෝහලට කොහෙද? එහෙම ඕගලන් අපේ ඒකකේ ඉල්ලා සිටින ඒකට බලන්න. යාපත් වූ ප්‍රාර්ථනායි. එහෙනම් අපි අවසන් කරමු. ඔක්කොමට ජය ප්‍රාර්ථනා. මේ ලෙක්චර් එක ඔයගලන්ට ගන්න පුළුවන්. ඉලදී ගන්නම විකුණන්නේ දැන් ඔය කොහොමද ඉස්කෝල වලට වාගේ අර එක්සර්සයිස් පොත දීලා තියෙනවා. දාලා තියෙනවා ඒක. අර අධ්‍යාපන මොකද්ද ග්‍රන්ථ ප්‍රකාශනයකින් දීලා තියෙනවා.